අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. ඒකෙම අනිත් ඒ දොතාවම පෙන්ලා දෙන්නම්. පවත්තං අනාවජ්ජිතත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. ඒ දෙකම අපි එකට ගමු. අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. පවත්තං අනාවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. අපවත්තං කියන්නේ මොකද? පවත්තං කියන්නේ මොකද? පවත්තං කියන්නේ මොකද? පැවැත්ම. පැවැත්ම. දැන් භික්ෂුන් වහන්සේලා දැන් ලෝක සත්‍ය රාග දේශ මොහ සහිත ලෝක සත්‍ය මිය ගියාම කියන අභව ප්‍රාප්ත වුණා, කලුරිය කළා, මොන හරි කියන වියෝ වුණා, පරලෝසපත් වුණා, ඔහොම කියලා කියනවා. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය අවසන් වුණාම මිය ගියාම ඔහොම කියන්නේ නැහෙනි. අපවත් වුණා කියලා කියන. අහවල් ස්වාමීන් වහන්සේ අපවත් වුණා. එහෙමයි කියන්නේ. දැන් මේ අපවත් කියන්නේ මොකක්ද? එතින් අපවත්තං ආවජ්ජිත්තත්වා. අපවත්තං කියන එක තමයි අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. මේ පවත්වන්නේ මොකද්ද? අපවත්වන්නේ මොකද්ද? පවත්වනවා කියන්නේ මොකද්ද? මේ අවිජ්ජාන් තෘෂ්ණාන් යුක්තව මේ දුක්ඛ ස්කන්ධේ පවත්වාගෙන යන. එහෙනම් ලෝක සත්‍ය හැම මොහොතකම අනෝබෝධයෙන් කරන්නේ මොකද්ද? මේ දුක්ඛ ස්කන්ධේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිරත වෙලා ඉන්නේ. උදේ ඉඳලා රැ වෙනකන් ඒකයි පවත්වාගෙන යන්නේ දුක්ඛ ස්කන්ධේ. ඒ අයට විවේකයක් නැහැ බණක් අහන්න. ඇයි දුක්ඛ ස්කන්ධේ පවත්වාගෙන යන්න එපා. මේ දුක්ඛ ස්කන්ධේ පවත්වාගෙන යන්න තියෙන කාලයෙන් මේ ධර්මයේ අහනවා වගේ වැඩකට නිසරු වැඩන්නේ ඒකයි අයට. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දසිනෝනේ. ඒ නිසා සාර වූ මේ දුක්ඛ ස්කන්ධය පවත්තන් යන්න තියෙන කාලය මේ නිසරු ධර්මයේ අහන්න වෙන් කරන්නේයි කියලා කල්පනා කරනවා. මොකද වුන්ට දුක්ඛ ස්කන්ධයයි සාර, නිවන අසාරයි. ඒ නිසා ඒ අය හැමතිස්සෙම දුක්ඛ ස්කන්ධය පවත්වාගෙන යන්නේ. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය වෙන් වෙන්නේ කාටද? දුක්ඛ ස්කන්ධය පවත්වාගෙන යන අයට නෙවෙයි. දුක්ඛ ස්කන්ධය අපවත් කරන අයට. පවත්වාගෙන යන්නට නෙවෙයි අපවත් වන්නටයි ඒ බුද්ධ ශ්‍රාවකයෝ කටයුතු කරන්නේ. එහෙනම් පින්වතුනි, ඒ දුක්ඛ ස්කන්ධයේ පැවැත්ම අවිජ්ජාව තෘෂ්ණාව මත තීරණය වෙනවා නම්, ඒ අවිජ්ජාව තෘෂ්ණාව නිසා දුක්ඛ ස්කන්ධය පවතිනවා නම් අන්න හේතු භාංගා නිරුද්ධති, හේතුව නිරුද්ධ කරනවා. එහෙනම් අවිජ්ජාව තෘෂ්ණාව නිරුද්ධ කළාම දුක්ඛ ස්කන්ධයේ කෙලවර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා දුක්ඛ ස්කන්ධය අපවත් කරන පිරිස. ඒ නිසා උන්වහන්සේලා යම් දවසක ජීවිතය අවසන් කරාම කියන්නේ මිය ගියා, පරලෝසපත් වුණා, වෙන ලෝකයකට ගියා කියන්නේ පරලෝසපත් වුණා, පරලෝකෙට ගියා කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා මරණහම කියන්නේ පරලෝසපත් වුණා කියලා. පරලෝකට ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යන්න ලෝකයක් නැහැ. වංගීස කියලා එක්තරා ආකාරයක මේ ගාන්ධර්ව විද්‍යාවක් දන්නා වූ පුරුෂයෙක් හිටියා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ. මේ ශිල්පය, මේ විද්‍යාව මහ පුදුම සාගත එකක්. ඒ තමයි මැරිච්ච මිනිහෙක්ගේ ඔලු කට්ටක් දුන්නාම මේ ඔලු කට්ටට තට්ටුවක් දාලා කියනවා මෙන්න මේ පුද්ගලයා ඉපදිලා ඉන්නේ අහවල් ලෝකේ කියලා. එහෙම විද්‍යාවක් තිබිලා තියෙනවා. යම් කිසි විද්‍යාවක් තියෙන්න පුළුවන්. මොකද හේතුඵල ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. ඉතින් මේ හේතුන් නිසා හට ගන්නා වූ ඵලය ගැන යම්කිසි එහෙම නිශ්චය වශයෙන් කියන්න පුළුවන් විද්‍යාවක් ලෝකේ තියෙන්නේ ඒ කාලේ. මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දි වෙච්ච සිද්ධියක්. ඊට පස්සේ මේ වංගීස කියන මේ තරුණයා ගයක් ගානේ ගිහිල්ලා මේ විදිහට මේ ශාස්ත්‍රය කියනවා. මිනිසුන්ටත් දැන් අද උනත් බලන්නකො දැන් අද මේ ශාස්ත්‍රය තිබුණා නම් කී දෙනෙක් යයිද තමන්ගේ මිය පරලෝකීය ඥාති වර්ගයක් කොහෙද ගියේ කියලා අහගන්න. කීයක් හරි වේදම් කරලා ওই ශාස්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්නවා. එතකොට ඒ කාලෙත් එහෙම තිබුණා ගයක් ගානේ යනකොට අඬ ගහලා එතුමාට තමන්ගේ ඥාති වර්ගයාගේ ඔලු කට්ට දෙනවා. ඒ අය දැන් ඒ වගේ විද්‍යාවක් තිබිච්ච නිසා මලාට පස්සේ ඔලු කට්ට ආරක්ෂා කරගෙන තියන් හිටියා. මේ විද්‍යාව දන්න කෙනාගෙන් අහලා තමන්ගේ මිය පරලෝකීය ඥාතිය මොන ලෝකෙට දී කියලා. ඉතින් හොඳ ලෝකයකට ගියා කිව්වා නම් ඉතින් හිත හදා ගන්නවා. නරක ලෝකයකට ගියා කිව්වා නම් ඉතින් හඬා වැළපෙනවා. කොහොම හරි කමන්නේ කොයි ලෝකෙද ගියේ කියලා හොයාගන්න අර ඔලු කට්ට තියාගෙන ඉන්නවා. ඉතින් මේ වංගීස කියන තරුණයා තමන්ගේ ශාස්ත්‍රය පාවිච්චි කරමින්
අර ඔලු කටු වලට තට්ටු කර කර මේ පුද්ගලයා මේ ලෝකෙ ඉපදුනි කිය යනවා. ඔහොම යනකොට කොහොම හරි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ හමුවටත් එන්නට මේ වංගීස තරුණයාට හැකියාව ලැබුණා. ඊට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොහුගේ ශාස්ත්‍රය පරීක්ෂා කරන්නටත් එක්ක දුන්න ඔලුකටු තුනක්. ඉතින් ඔලුකටු තුනක් දුන්නාම මුලින්ම ඔලුකට්ටකට තට්ටු කරා හිස් කබලකට තට්ටු කරාට පස්සේ කිව්වා මෙන්න මෙයා නම් මේ දිව්‍ය ලෝකෙ ඉපදිලායි. හරි කියපේක. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉතින් අසමසම දිවසින් දකින්නවා ඔහුට බොරු කියන්න බෑ. හරි. ඔබ කිව්ව ප්‍රකාශය හරි. ඔහු ඒ දිව්‍ය ලෝකෙ තමයි ඉපදිලා ඉන්නේ. ඊට තව ඔලු කට්ටක් දුන්නා. ඒකට තට්ටුවක් දාලා කිව්වා මෙන්න මේ කෙනා නම් මේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඒකත් හරියටම හරි. ඔව් ඔබ කියන එක හරි. ඒ පුද්ගලයා මරණින් පසු අහවල් බ්‍රහ්ම ලෝකෙ තමයි ඉපදුනේ. තවලු කට්ටක් දුන්නා, හිස් කබලක් දුන්නා. දැන් ඒකට තට්ටු කරනවා ප්‍රතිචාරයක් නෑ. තට්ටු කරනවා ප්‍රතිචාරයක් නෑ. ඒ කියන්නේ අවශ්‍ය දත්තය ලැබෙන්නේ නෑ දැන්. දැන් මේ වංගීස තරුණයා බොහොම වික්ෂිප්ත භාවයටපත් වුණා. පත් වෙලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට කිව්වා භාගතුන් වහන්සේ මේක නම් විශේෂ හිස් කබලක්. මේ වගේ හිස් කබලක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. ඇයි ඒ? මේ හිස් කබල හිමි කෙනා කොහෙද ඉපදුනේ කියලා පේන්නේ නැහැ. පුදුම වැඩක්. ඒක නම් වෙන්න බෑ ස්වාමීනි. මට මෙච්චර කාලයකට මම මේ ගම් දනව පුරා ගිහිල්ලා බොහෝ හිස් කබලවල් පරීක්ෂා කරමින් එයා ඉපදිච්ච තැන් ගැන කියලා තියෙනවා. නමුත් මේ හිස් කබලට තට්ටුවක් දැම්මට මට අවශ්‍ය දත්තේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිස් කබල හිමි කෙනා කොහෙවත් ඉපදිලා නැහැ කියලා තමයි මට දත්තේ ලැබෙන්නේ. ඒක වෙන්න බැහැනේ ස්වාමීනි. එතකොට මොකද මේ වංගීස කියන තරුණයා මේ තරුණ විද්‍යාඥයා දැනන් හිටියේ නැහැ නිවන ගැන. එහෙම දහමක් ගැන දැනගෙන හිටියේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන දැනගෙන හිටියට සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කැපදු දහමක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මොහුට මහ විස්මයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ හිස් කබල හිමි පුද්ගලයා කොහෙද ඉපදිලා ඉන්නේ? මට නම් හොයාගන්න බෑ. හොඳයි වංගීස ඔබට මොකද්ද ලැබෙන තොරතුරු? ස්වාමීනි මේ හිස් කබල හිමි කෙනා කොහෙවත් ඉපදිලා නැති බවයි මට එන තොරතුරු. ඒකයි මට වැටහින්නේ. ඔබ හරි. ඔය හිස් කබල හිමි කෙනා කොහෙවත් ඉපදිලා නැහැ. ස්වාමීනි එහෙම වෙන්නේ කොහොමද? මිනිහෙක් මැරුණාම පරලෝකෙට යනවනේ. එහෙමනේ දැනන් හිටියේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඉස්සෙල්ලා සකල ලෝක සත්‍යය මො විදිහට කල්පනා කරන්නේ. Taman ලෝකයේ ඇසුරින් එපැයි ඒ දත්තේ ලබන්න. එතකොට එයා කල්පනා කරා දැන් මම මෙච්චර කාලයක් ඉගෙනගත්ත දේවල් එක්ක මට එහෙම කතාවක් ඇහිලත් නැහැ. එහෙම දෙයක් මම දන්නෙත් නැහැ. ස්වාමීනි එහෙමත් වෙනවද? එහෙම වෙනවා. ස්වාමීනි එහෙනම් මට මේ විද්‍යාවෙන් ඇති වැඩක් නැහැ. ස්වාමීනි මේ ඉපදිච්ච නිසානේ මේ සියලු ප්‍රශ්න මේ සියලු දුක්ඛන්දරා ස්වාමීනි අනේ ඔය නූපදින සත්‍ය විද්‍යාවක ඔබ හසු දන්නවද? දන්නවා වංගීස. ඒ විද්‍යාව තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ. අනේ භාගතුන් වහන්සේ එහෙමනම් මේක එහෙම්මල් විද්‍යාව මොකද්ද? මේකෙන් මට ඇති වැඩක් නැහැ. මොකද මේ විද්‍යාව දැනන් හිටියා කියලා මටත් නැවත නූපදීමක් නැහැනේ ආයි උපදිනවනේ. ආයි ඉපදෙලා ආයි දුක් විඳින්න සිද්ධ වෙනවනේ. දැනුත් මම මේ ජීවත් වෙනනේ මේ ජීවිකාවක් වශයෙන් මේ විද්‍යාව ප්‍රගුණ කරගෙන මේ ගයක් ගානේ ඇවිදින්නේ. සුවල්ප දුක්ඛ ස්කන්ධයක් දැනුත් උහුලන්නේ. ඊට පස්සේ මරණින් පස්සේ ආපහු යන්න වෙන්නේ කොහේ හරි ලෝකයකට නම් මට පේනවා සතර අපායක්. මොකද ඒ විද්‍යාවෙන් ඔහුට ඒක දකින්න පුළුවන්. මහා භයානක නිර්පවා තියෙනවා. ඉතින් මෙහෙමනම් මේ වගේ අසාර උපතක් කරා නැවත යන්න අවශ්‍ය නැත්නම් යන්නේ නැත්නම් නැවත නූපදීමක් ඇතනම් භාගතුන් වහන්සේ නූපදීම කොයිතරම් සැපයක්ද? යනාදී වශයෙන් මහා පාරමිතා තියෙන උත්තමයන් ඉති. ඉතින් ඒ විදිහට මෙනෙහි වුණා. ඒ විදිහට මෙනෙහි වෙලා භාගතුන් වහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේට පුළුවන් ද මේ විද්‍යාව මට කියලා දෙන්න පුළුවන්? අනේ භාගතුන් වහන්සේ මම මොකක්ද ඒකට කරන්න ඕන? ඒකට කරන්න තියෙන්නේ ඔබ මේ උතුම් ශාසනය පැවිදියි. භාගතුන් වහන්සේ එක පායින් මම පැවිදි වෙන්න කැමතියි. මාව පැවිදි කරන්න කියලා වංගීස තරුණයාට සේරම විද්‍යාවන් කැලේට විසිකලා දාලා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ විද්‍යාව නොහොත් මේ උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හිත නැමුවා. ඊළඟට මොකද වුනේ? සෝවාන් ඵලයටපත් වුණා, පැවිදි වුණා. ඊට පස්සේ
පසු කාලෙක වංගීස මහරහතන් වහන්සේ මහා කවියෙක් උන්වහන්සේක පැත්තකින් මහා පටිභාන ඥානය තිබිච්ච උත්තමේ. ඉතින් මෙන්න මේ විදිහට එදා උන්වහන්සේ නිවනටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නැවත උපතක් කරා යන්නේ නැහැ. පරලෝ සැපත් වෙන්නේ නැහැ. පරලෝට යන්නේ නැහැ. පරලෝට යන්නේ කවුද? පරලෝට යන්න වැඩ සිද්ධ කරගන්න අය. පරලෝට යන්න සිද්ධ වෙන්නේ කුමක් නිසාද? අවිජ්ජා තෘෂ්ණා හේතුවෙන්. අවිජ්ජා තෘෂ්ණා හේතුවෙන් කර්ම භවයේ සකස් වෙනවා. භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භවಂತಿ. ඒව මේතස කේවලස දුක්ඛකන්ද සමුදය හෝති. නැවත දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙනවා. කම්ම විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති. එතන ලෝකේ පවත්තති. නැවත නැවත ලෝකේ සකස් වෙනවා. කර්මයෙන් හදලා දීපු වැඩපිළිවෙල අනවබෝධයෙන් පරිහරණය කරන ලෝක සත්‍යය තුළ නැවත විපාකය තුලින් කර්මයක් සමුදය වෙනවා. තස්මා පුනබ්බව හෝති. ඒ නිසා නැවත නැවත එකම වැරද්ද සංසාරේ ආයි සිද්ධ වෙනවා. උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. ඔහොම කී ඉන්න බලන්න. කවදාද අවසන් වෙන්නේ කියලා බලන්න. ඔබේ පණ ටිකේයි ඔය ක්‍රියාවලිය නතර වෙන්නේ. කීකින්ද උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. ඔබට ඕක නවත්ත ගන්න බෑ. මොකද ඒකට හේතුව හේතු හැදෙනකන් උපදිනවා. හේතු අවසන් වුණොත් තමයි උපදිනක නතර වෙන්නේ. එහෙනම් ඉපදුනොත් දුක් විඳින්න සිද්ධ වෙනවා. දුක් විඳලා අවසානයේ මැරෙන්නත් සිද්ධ වෙනවා. ඒ අතරතුර රැස් වෙන කර්මයෙන් නැවතත් උපදිනවා. ඉපදිලා දුක් විඳිනවා. දුක් විඳලා මැරෙනවා. අනන්ත සංසාරේ ඉඳලා එකම දේ උනේ එකයි කිව්වේ තස්මා පුනබ්බව හෝති. ආයි එකම වැරද්ද සිද්ධ වෙනවා. එකම දේ නැවත සිද්ධ වෙනවා. ඒතන් ලෝකේ පවත්ති මිනිස්සු ඒ ලෝකෙට සැපයි කියලා කියන සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකය දුක මත හේවත් මේ කාමයේ මත පිහිටාගෙන තියෙන ආසාර පැවැත්මක් කියලා දකින්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපවත් වෙනවා. අපවත් කරනවා කුමක්ද? පංච උපාදානස්කන්ධය. ඒ නිසා එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩවසද්දී උන්වහන්සේගේ බොහෝ ශ්‍රාවකයෝ අරිහත් ඵලයෙන් සංසාර ගමන අවසන් කරා. ඒ නිසා ඒ මහා ගෞරවය අදටත් පළ කරමින් ඒ කියන්නේ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර ආර්ය මහා සංඝරත්නය විශේෂයෙන් භික්ෂු භික්ෂුණීන් උතුම් වූ අරියත් ධජය දරාගෙන ජීවත් වෙලා ජීවිතය අවසන් වෙනකොට මිනිස්සු අදටත් කියන්නේ අපවත් වෙනවා කියලා. මිනිස්සු එමෙ හිතනවා. නමුත් ඇත්තටම මේ ගත වෙන මේ ජන සමාජය ඇතුලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ යනාදි වශයෙන් මේ සිව්වනක් පිරිසමින් නොයින් භික්ෂු භික්ෂුණී කියන පිරිස ඇත්තටම අපවත් වෙනවද? නැත්නම් පරලෝ හැපත් වෙනවද? එදත් එහෙම තිබුණා. අද ඒක සාමුලින්ම වෙනව වෙන්න පුළුවන්. එහෙනම් පිංගුතුනි, නමුත් අදටත් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි තියෙන ගෞරවය නිසා අදටත් කියන්නේ භික්ෂුවක් ජීවිතය අවසන් වෙනකොට භික්ෂුවගේ ජීවිතය අවසන් වෙනකොට අපවත් වුණා කියලා අපවත් වුණා කියලා. එහෙනම් අපවත් වෙන රහතන් වහන්සේලා හොඳට මතක තියාගන්න. කෙලෙස් බරිත පෘථග්ජන භික්ෂුණුත් ඉන්නවා. ඒ වගේම ධර්මාභෝධය ලද ආර්ය භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ආර්ය ශ්‍රාවකයෝත් ඉන්නවා, අනාර්ය ශ්‍රාවකයෝත් ඉන්නවා. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී කියන ඒ පාර්ශවය තුළ හිස මුඩු කරගෙන සිවුරක් දරාගෙන. එහෙනම් ඔය අනාර්ය පෘථග්ජනයා කොහොමත් පරලෝ සැපත් වෙන්නේ, අපවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සෝවාන් ඵලයටපත් උනත්, සකදාගාමී ඵලයේ හිටියත්, අනාගාමී ඵලයේ රැඳුනත්, එබඳු බුද්ධ ශ්‍රාවකයෙක්, එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙක්, භික්ෂුණීන් වහන්සේ කෙනෙක් ජීවිතය අවසන් කළත් ඒත් අපවත් වීමක් නෙවෙයි, ඒත් පැවැත්වීමක්ම තමයි. මොකද එතනින් එහාට තවදුරටත් පැවැත්ම උරුමයි. එහෙනම් උන්වහන්සේලාත් අපවත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාත් පරලෝ සැපත් වෙන්නේ. පරලෝවට යනවා. එහෙනම් කවුද අපවත් වෙන්නේ? අපවත් වෙන්නේ කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යයන් කතං කරණීයං නාපරං ඉත්තත්ථයාති පජානාති කියන ඒ උදාන වාක්‍ය කියන්න පුළුවන් උත්තරම විතරයි. ජාතිය ෂේ කරපු, බ්‍රහ්මචර්යාව අවසන් කරපු, සියලු කෙලෙස් නිරෝධ කරපු, භව චක්‍රය සහ මුලින්ම බිදලා අවසන් කරපු ඒ මහාවීර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වීර බුද්ධ ශ්‍රාවකයෝ විතරයි ඒ උදානයට හිමිකම් කියන්නේ ඒ අපවත් වීමට පත් වෙන්නේ. උන්වහන්සේලා අපවත් වෙනවා. එහෙනම්
අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගා තිට්ඨති සම්බොජ්ජංගෝ තිට්ඨති. එහෙනම් මෙන්න මේ අපවත් වීම, මේ සසර පැවැත්වීම ගැන ආවර්ජනය නොකරන, සසර පැවැත්වීම ගැන ආවර්ජන නොකරන, නැත්නම් අපවත් වීම ගැන, සසර පැවැත්වීම අවසන් කිරීම ගැන ආවර්ජනය කරන පිරිස තුල, බුද්ධ ශ්‍රාවකයා තුල බොජ්ජංග වැඩෙනවා. ඒ වගේම තමයි පවත්තං අනාවජ්ජිත්තත්තා බොජ්ජංගෝ සම්බොජ්ජංගෝ තිට්ඨති. එහෙනම් මේ පැවැත්ම ගැන අනාවර්ජනය කිරීම තුලිනුත් බොජ්ජංග වැඩෙනවා. එහෙනම් පැවැත්ම අවසන් කිරීම ගැන සිහිපත් කළත් නැත්නම් පැවැත්මේ අවසානය ගැන සිහි කළත් බොජ්ජංග වැඩෙනවා. ඒ වගේම ගැන පැවැත්ම ගැන සිහි නොකරහමත් බොජ්ජංග වැඩෙනවා. ආකාර දෙකක්. එහෙනම් ඔබ කරන්න ඕන මොකද්ද? පැවැත්ම අවසන් කිරීම ගැන හැමතිස්සෙම ආවර්ජනය කරන්න ඕන. ඒ වගේම පැවැත්ම ගැන ආවර්ජනය නොකර ඉන්න ඕන. ඒ ආකාර දෙකටම බොජ්ජංග වැඩෙනවා. තිට්ඨති කියන්නේ පිහිටනවා. පිහිටා වැඩෙනවා. එතකොට එහෙනම් දැන් අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ මොකක් ගැනද කියලා බලන්න ඕන. දැන් ඉස්සෙල්ලා අනුප්පාදේ සහ උප්පාදේ ගැන වටහා ගත්තා වගේම දැන් මෙන්න මේ කියන දහම් ව්‍යාකරණය ගැන සිහිපත් කරලා බලන්න ඕන. අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ මොකක් ගැනද? පැවැත්ම ගැනද? දැන් උදේ ඉඳලා රැ වෙනකන් මේ ගත වෙන කාල පරාසයට ඔබ තුල ඔබ සිහි කරන්නේ මොකක් ගැනද? පැවැත්ම ගැනද? නොපැවැත්ම ගැනද? නොපැවැත්ම ගැනයි සිහිපත් කරන්න ඕන. පින්වතුනි මේ චිත්තය කියලා කියන්නේ ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං, අරමුණක් දැනෙන ලක්ෂණයටයි මේ සිත කියලා කියන්නේ. එහෙනම් මේ සිත පවත්වාගෙන යෑම ගැන නම් අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ. මේ සිත පවත්වන්නට අවශ්‍ය කරුණු කාරණා ගැන නම් අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ. තව තවත් මේ ආරම්මන එක්ස්ප්‍රස් කරගන්න ආකාරය ගැන නම් අපි කල්පනා කරන්නේ. තව තවත් අරමුණු අත්දකින්න ආකාරය ගැන නම් අපි කල්පනා කරන්නේ. තව තවත් අරමුණු සෙවීම ගවේෂණය කිරීම ගැන නම් අපි කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි පැවැත්ම ගැනයි කල්පනා කරන්නේ. ඉතින් කොයින්ද අවබෝධය වැඩෙන්න ඉඩක්? උදේ ඉඳලා රැ වෙනකම් පැවැත්ම ගැන කල්පනා කරලා ඊට පස්සේ කියන්නේ පහම්දුනේ මට ඔය ඔක්කොම අවබෝධ වෙලා තියෙන ඒ උන්ට මගේ අවබෝධය වැඩෙන්නේ නැහැ නේ කියලා. වැඩෙන්නේ කොහෙද? කල්පනා කරන්නේ මේ බණ අහන්නවත් කතා කරන්නේ ඒ ගැනමයි. බණ අහන්නව බොහොම අමාරුයි. බණ අහන්නවත් කතා කරන්නේ පැවැත්ම ගැනමයි. නොපැවැත්ම ගැන කතා කරන්නේ නැහැ. නිවන ගැන නෙවෙයි කතා කරන්නේ, ලෝකේ ගැනමයි. එහෙම කතා කළා අවසානයේ අහනවා මගේ අවබෝධය වැඩෙන්නේ නැති අය කියලා. එහෙනම් දැන් ඔන්න ඔය සියලු ප්‍රශ්න වලට උත්තර මේ දහම් ව්‍යාකරණය ඇතුලේ තියෙනවා. එහෙනම් හොඳට මේ කියන දේවල් කනට ගන්න ඕන. මේ ටික කනට ඇහුනට විතරක් මදි. හිතටත් ඇහෙන්න ඕන, ප්‍රඥාවටත් ඇහෙන්න ඕන. කනට නම් ශබ්ද කොච්චර ඇහෙනවද? කොච්චර ශබ්ද ඇහුණත් ප්‍රඥාවට ඇහිලා නැහැ සමහර අයගේ. ඒ නිසා පින්වතුනි හොඳට ධාරණය කරගන්න. සුනාත තං සුනාත සාදුකම් මානසිකට හොඳින් අහනවා වගේ සෝතවදාන හොඳින් අහනවා කියන්නේ බොරුවට නිකන් බණ කියන තැනක කන් දෙක තියාගෙන ඉන්න එක නෙවෙයි. ඕක කාර්ද කරන්න බැරි. එහෙම ගත්තොත් මං කිව්වේ අර මේ පන්සලේ ඉන්න අර බල්ලු බලල්ලුත් බණ අහනවා කියලා අපිට හිතන්න වෙන හැමුණුත්. සෝතවදානෙන් අහන්න ඕන බණ අවදානෙ මේ මොකද්ද කියන්නේ කියලා. ඒ වීරිය නැත්නම් ඒ උනන්දුව නැත්නම් ඉතින් නීවරණ වලට අහු වෙලා සංසාරේ යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳ අවධානයෙන් බණ අහන්න ඕන. මොකද්ද මේ කියන්නේ? එහෙම අහන්න පුළුවන් වුණොත් ඒ ධර්මයේ ධාරණය වුණොත් ඔන්න ඔබට අවබෝධය වැඩෙයි. අවබෝධය වැඩෙන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙයි. එහෙනම් පින්වතුනි පැවැත්ම ගැන කල්පනා කරන්න එපා. දැන් මේ සිත කියන මේ භයානක මේ ප්‍රපංච ධර්මයේ පවත්වාගෙන යෑම කියලා කියන්නේ මොන දුකක්ද බලන්න. මේ පැවැත්ම කියලා කියන්නේ මොන දුකක්ද? මේ පැවැත්ම තුල කුමක්ද සාර? පැවැත්ම තුල පවතින මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔච්චරයිනේ. ඊට වඩා දෙයක් නැහැනේ. එහෙනම් ඔන්න ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පවත්වාගෙන යෑම තුල උරුම වෙලා තියෙන්නේ මොකද්ද හැම දවසකම? සතුටද සැනසීමද? නෑ. උරුමුණේම ජරාව මරණය ශෝක පරිදේ දුක් දොමන සුපායාස. සතුට සැනසීම කියන්නේ මායාවක් විතරයි ජීවිතේ. සතුට මුණ ගැහිච්ච මිනිස්සු ඉන්නවද කියලා ඇහුවොත් ඒ අය කියයි ඔව් අපිට නම් සතුට මුණ ගැහිලා තියෙන්නේ කියලා. අපි එතකොට ප්‍රශ්නයක් කරන කෝදෙන් සතුටේ මුණ ගැහිච්ච සතුට. ඒක නෑ දැන්. ඉතින් මුණ ගැහුණා කියන්නේ මොකද්ද එහෙනම්? එහෙනම් මේ රැවටිලානේ. දැන් අපි කොච්චර හීන දැක්කද? අපි ඔබ හීන දැකලා තියෙනවද? ඕ දැකලා තියෙනවා. ඕතරම් දැකලා තියෙනවා. දැන් කොයි හීන? ඒව නෑ දැන්.
මායාවක් විතරයි නේ එහෙනම් සීනයක් කියන්නේ. දැන් එක සීනයක් අල් ළඟ තියනවද නේ? සිහින කෝටි ප්‍රකෝටි ගාණක් දැක්කත් මේ ජීවිතය ඇතුලේ කෝ උරුම වෙලා තියෙනවද සාරයක්? එහෙම සාරයක් වුණ ගිහිල්ලා නැහැ. එහෙනම් අපි සතුටුුණා කියලා කී වතාවක් ජීවිතේ හිතුවද? දැන් ඔය කොහේ සතුට? කොහේ හරි තියනවද පසුම්බියක දාලා පෙට්ටගමක දාලා ඉබි අතුරු දාලා තියනවද කොහේ සතුට? බැංකුවේ තැන්පත් කරලා තියෙන සතුට. කොහේ සතුට? සතුට ජීවිතේ මුණ ගැහුණා නම් ඇයි මූණේ ඉල්ලගෙන ඉන්නේ? ඇයි හඬා වැළපෙන්නේ? ඇයි අසහනෙන් පෙලෙන්නේ? පීඩාවෙන් පිළිපෙලි ඉන්නේ ඇයි? සතුට මුණ ගැහුණා නම්. කෝ ජීවිතේ සතුට? එහෙනම් පින්වතුනි අපි මොකද්ද මේ ඇත්තටම පවත්තන් යන්නේ දුක? හැබැයි අපේ මේ තුච්ච නින්දිත අදම සිත කියනවා සතුට තමයි අපි මේ පවත්වාගෙන යන්නේ කියලා. අපි අවසානයේ මේ මායයටනේ රැවටිලා තියෙන්නේ. එහෙනම් මේ සිත පවත්වාගෙන යෑම ගැන ගැඹුරට ඔබ කල්පනා කරලා බැලුවොත් මොන නාම රූප ඇතුලේ වුණත් මේ ක්‍රියාත්මක මේ විඥානය කියලා කියන්නේ මහා දුක්ඛ ස්කන්ධයක්මයි පින්වතුනි. එතන පවතින ඒකාන්තයෙන් දුක්ඛ ස්කන්ධයක්. සිත යම් තැනක පවතින්නේද කියන්නේ සිත කියන්නේ දැනීම. දැනීම යම් තැනක හටගන්නේද එතන ඒකාන්තයෙන්ම දුක්ඛ ස්කන්ධයයි පවතින්නේ. එතන ඒකාන්තයෙන්ම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායාස අඩු වැඩි වශයෙන්මයි පවතින්නේ. ඒකාන්ත ධර්මයක්. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒව මෙතස කේවලස දුක්ඛක්ඛන්ද සමුදය හෝති කියලා හැමතිස්සෙම මේ ලෝකේ සමුදය වීම ගැන දේශනා කරද්දී දේශනා කරන්නේ ලෝකේ උදා වුණා කියන්නේ දුක උදා වුණා කියන එක. එහෙනම් පවත්වාගෙන යන්නේ සැපද? නෑ දුකම තමයි. දැන් ගොඩක් අය ඉන්නවා බනහලා තීරණයක් ගන්න බැරුව වැනි ඉන්න අය. තවදුරටත් මේ දුක්ඛ ස්කන්ධය පවත්තන් යනවද? අපවත් කරනවද? පවත්තන් යනවද? නොපවත්වනවද? කියන තීරණේ ගන්න බෑ. ඒ තීරණේ ගන්නකොට සමහරු ඉන්නවා පැවැත්ම සහ නොපැවැත්ම අතර කකුල් දෙක තියන් ඉන්නවා. දෙපැත්තෙම. එතකොට දැන් අපි ඔහොම ගත්තාම කියනවා අර මිනිසුන්ට එලවටත් නැහැ මෙලවටත් නැහැ කිය. දැන් ඒ අය සංසාරයටත් නැහැ නිවනටත් නැහැ එහෙම බැලුවාම. ඇයි ඒ? තීරණයක් ගන්න බෑ අයියේ. ප්‍රඥාව තාම වැඩිලා නැති නිසා හරියට නොපැවැත්මට හිත පිහිටන්නේ නැහැ 100%. පැවැත්ම දෙසට අදිනවා ආපහු. එතකොට හිතනවා කොච්චර කරත් තව ටිකක් පවත්වන්න පුළුවන් වුණා නම් හොඳයි වගේ නේද? තව ටික කාලයක් පවත්වන්න ගියා නම් තව සැප ලැබෙයි නේද? එහෙම හිතෙනවා. සිත නැමැති මායя තමයි ඒ ගැටේ ගහන්නේ. ඊට පස්සේ මායя ගැටේට අහු වෙලා තමයි ගොඩක් අය දැන් මේක ධර්මයේ විවෘතව දකින්න ඕන විවහාරිකයි. මේ පුද්ගලයේ කරබයා කියන ධර්මයක් එහෙම නෙවෙයි. දැන් මේක ඔබට අදාළ වෙන්න පුළුවන්. එතකොට ඔබ හිතන්න එපා අන මං ගැටට හිතලා තමයි හාමුදුරු මෙහෙම කිව්වේ කියලා. එහෙම මෝඩ විදිහට හිතන්න එපා. එහෙම බෑනේ වණ කියන්නේ. අර මාගන්ධිය හිතපු විදිහට හිතන්න එපා මගේ රූපෙටයි මේ නිග්‍රහ කළේ කියලා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. දැන් හැමෝටම මෙහෙම හිතෙන්නේ ඇයි? හැමෝගේම ප්‍රශ්න එක හා සමාන නිසා. ඒකට හේතුව මොකද? හැමෝම අවිජ්ජාන් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක. එතකොට යම්කිසි උදාහරණයක් දැක්වම ඔබට හිතෙන්න පුළුවන් මේ මටයි කිව්වේ කියලා. නෑ ඔබට නෙමෙයි සියලුම දෙනාට. දැන් ගොඩක් අය දැන් ඔබව මේ සසර දුකින් නිදහස් කරන්නයි මේ කාරණා පෙන්ලා දෙන්නේ. මේ විවහාරිකයි කිව්වේ ධර්මයේ එකයි. දැන් ඕනනම් පුළුවන් මේ ත්‍රිපිටකයේ සූත්‍ර වල තියෙන දහම් ව්‍යාකරණ ටික විතරක් කියාගෙන ගිහිල්ලා වටාපත පැත්තකින් තියලා කුටියට යන්න පුළුවන් ඕන. එතකොටත් ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ ධර්ම දේශනා කරා කියලා. එහෙමත් ධර්ම දේශනා කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ ධර්ම දේශනා අහලා ඔබට ලැබෙන්නේ දහම් දැනුමක් විසක් දහම් අවබෝධයක් නෙමෙයි. ඇයි ඒ? විවහාරික පැත්ත පෙන්ලා දෙන්නේ නැහැ ධර්මයේ. ඒ කියන්නේ මේ ධර්මයේ තමන්ගේ ජීවිතය ඇතුලෙන් කොහොමද දකින්නේ? ඒකට උත්තරයක් නැහැ. ඔය සූත්‍ර දේශනාවක තියෙන දහම් ව්‍යාකරණ ටික ඔය විදිහට කියාගෙන යන එක දක්ෂකමක්ද? ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් ඔබ බණ අහනවා කියලා එහෙමත් අහගෙන ඉඳලා ඔබට දහම් දැනුමක් වැඩි අවබෝධයක් වැඩින්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් අයට දහම් දැනුමක් තියෙ. ඊට පස්සේ මොකද කරන්නේ? වාදිවාද තර්කවාද. ගහ මරා ගන්නවා ඊට පස්සේ දහම් දැනුමේ. අවබෝධයටපත් උනා නම් සියලු වැඩ පැත්තකින් තියලා තමන්ගේ මේ අත්බව වස්තු ගැන පරීක්ෂා කරන ප්‍රඥාවෙන් එයාට වෙන වැඩ කරන්න වෙලාවක් නැහැ. තර්කවාද කරන්න වෙලාවක් නැහැ. තර්කවාද කරන්න වෙලාවක් තියෙන්නේ කියපු වැඩේ අවබෝධ නොවෙච්ච කෙනාට. එයාටයි. දැන් සමහරු ඉන්නවා මෙන්න මෙහෙම. මෙන්න තව දුරටත් මේ දැන්
අර දැන් එතරට යන්න ඕන. දැන් නැව ගිලිනවා. නැව ගිලිනවා දැන් අනිවාර්යයෙන්ම නැව ගිලිනවා. දැන් නැව ගිලීමට ලක් වෙලා තියෙන්නේ දැන්. ටික ටික දැන් නැව ගිලීගෙන යනවා මොහොතේ. දැන් නැවක් ගිලෙන්න ගත්තට පස්සේ ආව ගොඩ ගන්න බෑනේ. ඉතින් ඒකාන්තයෙන්ම නැව ගිලෙනවමයි දැන්. දැන් ගිලෙන නැවේ ඉන්නවා කෙනෙක්. දැන් මෙයාට පීනන්නත් පුළුවන්. හැබැයි තාමත් කල්පනා කරනවා පීනනවද නොපීනනවද? පීනනවද නොපීනනවද? තව ටිකක් නැව ගිලෙනකන් ඉන්නවද? තව ටිකක් නැව ගිලිලා නැවේ බඳටත් වතුර දානකන් ඉන්නවද? එතකොට කල්පනා කරනවා පීනනවද නොපීනනවද? ඔහොම කල්පනා කරගෙන ඉන්නකොට නැවේ බඳත් ගිලිලා දැන් තමන්ගේ වල්ලු කර දක්වාම ඊළඟට දන හිස දක්වාම වතුර පේනවා. දැනුත් කල්පනා කරනවා නැව පීනනවද නොපීනනවද? ඊළඟට ඉන වටක් දක්වා එනවා. ඊළඟට කර වටක් දක්වා ඇවිල්ලා නාසය ගාවට ඇවිල්ලා වතුර පෙවෙන්න ගියාම තමයි ගොඩක් අය පීනන්න කියලා ඔන්න වීර්යය ආරම්භ කරන්නේ. ඒක කලින්ම ආරම්භ කරා නම් ඊට වඩා පහසුවෙන් යන්නත් උන කාලයක් ඉතුරු ඉන්නේ. කොහොමද පීනන්න වෙනවන්නේ? නැත්නම් අර නැවත් එක්කම ගිල්ල යනවන්නේ. ඔබ මැරෙන්නේ නැද්ද? අනිවාර්යෙන් මනටපත් වෙනවනේ. නුවණින් දකින්නේ නැත්තේ ඇයි ඒක? අනිවාර්යෙන් මනටපත් වෙනවනේ කොයි වෙලාවක හරි. අනිත් එක තමයි අර නැවනම් ගිලෙනවා පේනවා ටික ටික. මේ ජීවිතේ ගිලෙනවා පේන්නේ නැහැ මේ සංසාර සාගරේ. සමහර විට මේ බඳ ගාවටම දැන් වතුර ඇවිල්ලත් දන්නේ නැහැ තියෙන්නේ. තව විනාඩියකින් දෙකකින් සමහර විට පැයකින් දෙකකින් සමහර විට අද රාත්‍රිය වෙනකොට බඳටත් වතුර දායිත් දන්නේ නැහැ. කවුද එහෙම නැහැ කියන්නේ? තමන්ගේ මේ ජීවිතය කියන නැව මේ සංසාරේ කොච්චර ගිල්ලද කියලා තමන් දන්නේ කොහොමද? සමහර නැව් තියෙනවා ඉක්මනින්ම ගිලෙනවා. සමහර නැව් හිමින් ගිලෙනවා. සමහර නැව් ගිලෙන බව පේන්නේ නැතුව හිමීට බොහෝම හිමින් සීරුවේ තමයි ගිලෙන්නේ. එහෙමත් තියෙනවා. මේ මරණයට වයසක් තියනවාද? සමහරු කුඩා කාලේදී මිය යනවා. සමහරු තරුණ වයසේදී මිය යනවා. සමහරු වැඩිහිටි භාවයේදී මිය යනවා. වයසට ගිහිල්ලා වයෝවෘද්ධ වෙලා එහෙමත් මිය යනවා. මරණයට වයසක් නැහැ. එහෙනම් ඔබ කවද වෙනකන්ද ඔය උත්සාහ දරන්න ඉන්නේ? අර දවස් කල් ගන්නේ ඇයි? දැන් මේ පැවැත්මෙන් නිදහස් වෙන්න කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දීලා තියෙන අවවාදය අපිට පිළිගන්න බැරියයි. අපි තාමත් මේ පැවැත්ම ගැන ඇලුම් කරන නිසා. අපි තාම කැමති මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පවත්වාගෙන යන්න. මේ ලෝකේ පවත්වාගෙන යන්න. අපි තාම කැමති මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු ටික පවත්වාගෙන යන්න. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරන්නේ නේද? ඒ ලෝකේ පැවැත්ම කියලා කියන්නේ දුක්ඛ ස්කන්ධේ, ඒ ලෝකේ උප්පාදේ කියලා කියන්නේ දුක්ඛ ස්කන්ධේ උප්පාදයයි. ඒ ලෝකේ පැවැත්ම කියලා කියන්නේ රෝගයන්ගේ පැවැත්මයි. ඒ ලෝකේ පහළවීම කියලා කියන්නේ ජරා මරණයන්ගේ පහළවීමයි. එහෙනම් අපි තවදුරටත් පවත්වාගෙන යන්න කැමති වෙලා තියෙන දුක්ඛ ස්කන්ධය, රෝග, ජරා, මරණ. එහෙනම් ඒ ටික පවත්වාන් යනවද? පවත්වාන් යන්නේ නැද්ද කියලා තමයි අර කල්පනා කර කර ඉන්නේ. ඒකයි තීරණයක් ගන්න බැරි. වැනි ඉන්නේ. ඇයි ඒ? තවදුරටත් මේ දුක්ඛ ස්කන්ධේ, මේ රෝග, මේ ජරා මරණ පවත්වාන් යනවද? නැත්නම් තව ටික කාලයක් පවත්වාන් ගිහිල්ලා ඔය වැඩේ නතර කරනවද? ඔන්නෝම හිතේ තියෙන්නේ. ඕම හිතේ ඉන්නකොට කොයි වෙලාවක හරි නහිනව සංගරන් දෙන මහසේන මච්චුණා. කිසිම කිවිසුමක් නැති මාරයා කොයි වෙලාවක හරි ආවහම එදාට ඔබට කියන්න හම්බෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න මට වැඩක් තියෙනවා කරන්න මොකද මේ පැවැත්ම අවසන් කරන්න ඕන. ඒකට මට තව කාලය ඕන. එදාට හම්බ වෙයි කාලේ. නිසා පින්වතුනි හිතටම රැවටෙන එක නෙමෙයි වෙන්නේ. හිත නෙමෙයි කියන්නේ. තව කාලයක් හිටපන් කොහොම කිය. කවුද වෙන කියන්නේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේම දේශනා කරාද? එතකොට අපිට වෙලා තියෙන මොකද්ද? අපිට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනෙට වඩා මායාවේ වචන ලොකුයි අපිට. කොච්චර කරත්. ඇයි ඒක තමයි අවිජ්ජාව කිව්වේ. අන්න ඒකට තමයි අවිජ්ජාව කියන්නේ. මේ කාම්‍ය ආස්වාදී සැපයි කියන එක ඒ ගැන සැපයි කියන්නේ මානසිකත්වයේම තමයි. දෘෂ්ටිය බිඳුනා සංඥා බලවත් නම් ඒ සංඥාවෙන් අපි මේ දුක්ඛ ස්කන්ධයට ඇලෙනවා අපහු. දෘෂ්ටිය බිඳලා තමයි කාමය සැපයි කියන දෘෂ්ටිය නෑ. දිට්ඨිය නෑ. හැබැයි සංඥාව තියෙනවා කාමයේ සැපයි කියන හැඟීම තියෙන හැඟෙනවා. කොච්චර කොහොම කරත් කාමයේ සැපයි කියන හැඟීම දුර්ල ගන්න බෑ. ඒ නිසාම අපි මේ දුක්ඛ ස්කන්ධේ මේ රෝගේ මේ ජරා මරණයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා.
ඒ නිසා පින්වතුනි ඒ නිසා හැමතිස්සෙම ආවර්ජනය කරන්න ඕන නොපැවැත්වීම අපවත් වීම ගැනයි. දැන් ඔබම බලන්න නුවණින් කල්පනා කරලා මෙලව හරි පරලොව හරි පැවැත්මක් කියලා කියනවා නම් මෙලව පැවැත්ම හෝ පරලොව පැවැත්ම කියලා කියන්නේ මොනවද? රූපේ පැවැත්ම, වේදනාවේ පැවැත්ම, සංඥාවේ පැවැත්ම, සංඛාරයේ පැවැත්ම, විඥානයේ පැවැත්ම. සියලු රූප අනිත්‍ය නම් සියලු රූප හේතුඵල වශයෙන් හටගත්තා වූ මායා ධර්මයක් නම් తాවකාලික අවිනිශ්චිත ඒකාකාර නොවන විපරිණාමීය ධර්ම නම් මේ සියලු රූප මොහොතක් පාසා මේ සියලු රූප ෂණ භංගුරත්වයට පත් වෙමින් විනාශය කරා යන රූප නම් ඒ එකම රූපයක් තුලවත් මේ රූපස්කන්ධේ අතීත වර්තමාන ළඟ දුර හීන ප්‍රනීත ඕලාරික සුකුම අභ්‍යන්තර බාහිර කියන මේ 11 ආකාර රූපවල නිත්‍ය වශයෙන් සලකන්න කිසිම රූපයක් නැත්නම් අවිපරිණාමී ඒකාකාර රූපයක් වශයෙන් ගන්න කිසිම රූපයක් නැත්නම් මම යනුවෙන් නියෝජනය කරන්නට කිසිම රූපයක් නැත්නම් එහෙනම් මේ රූපස්කන්ධය පවත්වාගෙන යෑම ඒකාන්ත වශයෙන්ම දුකක්. එහෙනම් මෙලව ගත්තත් පරලොව ගත්තත් ඒ රූපස්කන්ධය තුල නිත්‍ය රූපයක් නැත්නම් මම යනුවෙන් පරවන්නේ සියලු රූප අනිත්‍ය නම් ඒ වගේම වේදනාව ගැනත් එහෙම හිතන්න ඕන. සංඥා ගැනත් එහෙම හිතන්න ඕන. සංකාර ගැනත් එහෙම හිතන්න ඕන. විඥාන ගැනත් එහෙම හිතන්න ඕන. එහෙමනම් පින්වතුනි මෙලව හරි පරලොව හරි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ පවත්වාගෙන යාම කියලා කියන්නේ කාට වුමනා ක්‍රියාවලියක්ද? දැන් මම කියලා මගේ කියලා ගත හැකි නිත්‍ය වශයෙන් ගත හැකි සාර වශයෙන් ගත හැකි රූපයකුත් නැත්තම් වේදනාවකුත් නැත්තම් සංඥාවකුත් නැත්තම් සංඛාරිකුත් නැත්තම් විඥානිකුත් නැත්තම් කොහොමද වෙහෙසෙන්නේ? කුමක් උදෙසාද ඔබ ශෝක කරන්නේ? කුමක් උදෙසාද ඔබ වෙහෙසෙන්නේ? ඔබ වෙහෙසෙන්නේ රූපේ උදෙසාද? ඔබ වෙහෙසෙන්නේ වේදනාව උදෙසාද? ඔබ වෙහෙසෙන්නේ සංඥා උදෙසාද? ඔබ වෙහෙසෙන්නේ සංකාර උදෙසාද? ඔබ වෙහෙසෙන්නේ විඥාන උදෙසාද? ඔබ කල් ගන්නේ කල් මරන්නේ රූපේ උදෙසාද? වේදනාව උදෙසාද? සංඥා උදෙසාද? සංකාර උදෙසාද? විඥාන උදෙසාද? ඔබ බලාපොරොත්තු තියන් ඉන්නේ රූපේ ගැනද? වේදනාව ගැනද? සංඥාව ගැනද? සංකාර ගැනද? විඥාන ගැනද? කුමක් ගැනද? නෝනින් බලන්න. ගැඹුරට කල්පනා කරන්න. ඒකයි විදර්ශනා කිව්වේ. නැතුව මේ පොතපතේ තියෙන කාරණා ටික කියවලා උඩින් පල්ලෙන් කියවල ඉවරලා හරි මම විදර්ශනා කරා කියලා හිතනවා නම් ඒක ඔබේ අඥානකම. ගැඹුරට කල්පනා කරලා බලන්න. ඒකටයි විදර්ශනා කිව්වේ. විදර්ශනා කරලා බලන්න දැන්. ඔබ රූපය උදෙසාද මේ කල් මරන්නේ, වෙහෙසෙන්නේ, බලාපොරොත්තු තියාගෙන කල් ජීවිතේ තවදුරටත් තව ටික කාලයක් මේ රූපේ පවත්තන් යන්න ඕන කී හිත ඉන්නේ. රූපේ ගැනද, වේදනාව ගැනද, සංඥාව ගැනද, සංකාර ගැනද, විඥාන ගැනද කියලා හැමතිස්සෙම කල්පනා කරන්න. ඊට පස්සේ බලන්න ඒ කිසිම රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක මම කියලා මගේ කියලා ගත හැකි ඇත්තම සාරයක් තියෙනවද? ආත්මීය සාරයක් තියෙනවද මේ කිසිවක? දැන් බලන්න පෙර භවයේ කර්ම රැසුන් නැත්තම් අද මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන කිසිවෙක් නැහැ. එහෙනම් මෙතන පංච උපාදානස්කන්ධය පවතින්නේ හේතු පැවතිච්ච නිසා. පෙර අවිජ්ජා තෘෂ්ණා පැවතිච්ච නිසායින් ගොඩනැගිච්ච කර්ම තුලින් සකස් වුණ මේ පංච උපාදානස්කන්ධය. එහෙනම් ඒ හේතු පෙර භවයේදී යම් හේකින් නිරෝධ වුණා නම් එහෙනම් අද මෙතන මේ පංච උපාදානස්කන්ධේවත් මේ දුක්ඛස්කන්ධේ නැහැ එහෙනම්. එහෙනම් මෙතන මම කියලා මගේ කියලා ගන්න රූපේකුත් නැහැ, වේදනාවකුත් නැහැ, සංඥාවකුත් නැහැ, සංකාරිකුත් නැහැ, විඥානිකුත් නැහැ. එහෙනම් පින්වතුනි නුවණින් බලන්න හේතු ඇතිකල්ලි හටගත්ත මේ తాවකාලික මායා ධර්මයක්. මේ රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කියන්නේ. එහෙම නැතුව මේ කිසිවක් ආත්මීය සාරයෙන් යුක්ත සදාතනික වස්තුන් නෙවෙයි. ඒ කිසිවක සාරයක් නැහැ. එහෙනම් පරිනිර්වාණයට හිත පිහිටවන්න කියලා කිව්වහම තවදුරටත් කල්මරමින් ඔබ ප්‍රමාදෙයි පසුබට වෙමින් පසුපසට අදින්නේ රූපේ උදෙසාද වේදනාව උදෙසාද සංඥා උදෙසාද සංකාර උදෙසාද
විඤ්ඤාණ උදෙසාද? ඔය පහෙන් එකක් හරි උදෙසා නම් ඔබ ඔය කල් වරන්නේ අන්න ඒ කල් මරන්න හේතු වන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අතරින් කුමක් දෙයකට හේතු වෙන්නේ කියලා නුවණින් බලලා අන්න ඒ ස්කන්ධය ගැන ඒ පංච උපාදාන ස්කන්ධය ගැන විදර්ශනා කරන්න. හැම මොහොතකම විදර්ශනා කරන්න. එතකොට ඔබට තේරෙයි මම කියලා මගේ කියලා නිත්‍ය වශයෙන් ගන්නට, සැප වශයෙන් ගන්නට, සාර වශයෙන් ගන්නට රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් මේ සසර ක්‍රියාවලිය තුල නොමැතිනම් එක ක්ෂණයක්වත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන උදෙසා කල් මැරීම, කටයුතු කිරීම, ඒවා පවත්වාගෙන යන්නට වෙහෙසීම 100ට කෝටි වාරයකින් අනන්ත වාරයකින් නිෂ්ඵල ක්‍රියාවලියක් බව. ඒ කියන්නේ මේ සෑම සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදාන ස්කන්ධයන්ම පවත්වාගෙන යන්නට ඒ සිතෙන් මේ වැරදරන මේ ස්වභාවය තමයි මේ සත්‍යය කියලා කියන්නේ. එහෙමනම් හුදෙක් මේ සත්‍යය කියන්නේම අසාර ක්‍රියාවලිය පවත්වාගෙන යන සාකල්යෙන්ම දුක්ඛ ස්කන්ධය පමණයි. ගැඹුරට බලන්න. එහෙනම් පින්වතුනි ඒ අනිත්‍ය වූ රූප, දුක්ඛ වූ රූප, අනාත්ම වූ රූප, අසුභ වූ රූප, ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන තව දුරටත් පවත්වාගෙන යනවද ඥානයක් ඇති බුද්ධ ශ්‍රාවකයෙක්. ඒ කියන්නේ ඥානිය වැඩිච්ච කෙනෙක් නෑ. එහෙනම් එයා මොකද කරන්නේ? ඒ සියල්ලෙහිම අපවත් වීම, හේවත් නොපැවැත්ම ගැන හැමතිස්සෙම ආවර්ජනය කරනවා. එහෙනම් අන්න සිහි කරනවා මේ සියලු රූපයන්ගේ අත්ංගමේ අවසානය. මේ රූපයන්ගේ හට නොගැනීම දුක්ඛ ස්කන්ධයේ අවසානයයි. මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ හට නොගැනීම දුක්ඛ ස්කන්ධයේ අවසානයයි. දුක්ඛ ස්කන්ධයේ පහළ නොවීමයි. මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නොපැවැත්ම රෝගයන්ගේ නොපැවැත්මයි. මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධයේ අවසානය ජරා මරණයන්ගේ අවසානයයි. ජරාව මරණය, ජර මර දෙකේ අවසානය. එහෙනම් ඊතර තියෙන අජරාමර නිවන. එහෙනම් ජරා මරණයන්ගේ අවසානය අජරාමර නිවන. එහෙනම් තව විදිහකට මේ අපවත්තං ආවජ්ජිතත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති කියලා කිව්වේ නිවන මෙනෙහි කිරීම තුල සම්බොජ්ජංග වැඩෙනවා. එහෙනම් මේ ඔබට හිතන්න එක එක ක්‍රමවේද ටිකක් මේ පෙන්නන්නේ. ඔබේ චින්තනය වැඩි දියුණු කරගන්න මේ ආර චින්තනය, පටිසෝත චින්තනය, ඒ විදර්ශනා ඥානෙ බලවත් කරගන්නට අවශ්‍ය කරන විවිධාකාර ප්‍රවේශ ටිකක් මේ පෙන්වා දෙන්නේ. එහෙනම් පින්වතුනි හැම තිස්සෙම මෙනෙහි කරන්න අපවත් වීම ගැන. දැන් ඕක ලෝකයට නම් හරිම භයානක දෙයක්. කෙලෙස් බර, අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත, කාමී ආස්වාදී සැපයි කියන අඥාන පෘථග්ජන ලෝක සත්‍යයට නම් අපවත් වීම කියලා කියන්නේ මල මුතර පිට වෙන જાතිය භයක් ඇති කරන කල්පනාවක්. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අපවත් වීම නෙවෙයි, පැවැත්වීම. ඔවුන් හැමතිස්සෙම කටයුතු කරන්නේ පැවැත්වීම උදෙසා. එහෙනම් ආහාර ශ්‍රාවකයෙක් වශයෙන් ඔබ අපවත් වීම බලාපොරොත්තු වෙන්න ඕන. අපවත් වීම ප්‍රාර්ථනා කරන්න ඕන. අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. එතකොට මොකද වෙන්නේ? ඔබේ අවබෝධය වැඩෙනවා මොහොතක් පාසා. ඔන්න බොජ්ජංග වැඩෙනවා. මෙන්න දැන් බොජ්ජංග වැඩෙන පිහිටන ලේසි ක්‍රමවේදයක් ඔබට පෙන්වා දෙන්නේ. එහෙම නැතුව අර දැන් එකින් එකට බොජ්ජංග බල වඩන්න පුළුවන්. එහෙම බැරි නෑ. හැබැයි අර එහෙම කරන අය ගොඩක් එහෙම කරන්නේ දැන් ඔය බොජ්ජංග භාවනාව වඩනවා කියලා කරන එක. මේ සති බොජ්ජංගයේ මේ ධම්මවිචය මේ වීර්ය කිය මොනවා හරි ටිකක් ඒ වචන ටික කිය හරි ඉන්නවා ඉතින්. අන්තිමට හිතන් ඉන්නවා අපි බොජ්ජංග වැඩුවා කියලා. දැන් බොජ්ජංග වඩන්න කොහේ හරි යන්න ඕනද? දැන් ඔබම බලන්න මේ කියන දහම් ව්‍යාකරණයේ අනුව. දැන් හොඳට බලන්න. ආයි තර්කවාද නැහැ කාටවත්. තර්කවාද කරනවා ඒකාන්ත මෝඩයෙක්කි. ඇයි ඒ? දැන් මේ කියන දහම් ව්‍යාකරණය ඇතුළේ ඔබට පේනෝනේ බොජ්ජංග වඩන ආකාරය පැහැදිලිව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න කියලා. එතකොට එහෙනම් පින්වතුනි
දැන් මේ බොජ්ජංග වඩනවා කියලා කියන්නේ ආර්ය විනය භාවනාව. සබ්බාසව සූත්‍රයේ භාවනාමය පහතබ්බා. එහෙනම් ආර්ය භාවනාව බුද්ධ භාවනාව කියන්නේ මේ සම්බොජ්ජංග වැඩිම. එහෙනම් මේ බුද්ධ භාවනාව වඩන්න කොහේ හරි යන්න ඕනද? ඒකට වෙනම කාල පරාසයක් වෙන් කරගෙන කොහේ හරි වාඩි වෙලා ඉන්න ඕනද? නෑ. එහෙම එකක් නෑ. අර අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා කිව්වේ භික්ෂූන්ට. භික්ෂූන්ට පුළුවන් මිනිසුන්ගෙන් ඈත් වෙලා මේ කාර්යබහුල ලෝකෙන් ඈත් වෙලා විසම මිනිසුන්ගෙන් ඈත් වෙලා නිදහස් තැනකට නිස්කලංක තැනකට ගිහිල්ලා පාඩුවේ හුදකලා ඒක විහාරී දෙවන්නේකින් තොරව කියන තෘෂ්ණාවෙන් තොරව ඉන්න ගමන් දිගින් දිගට මෙන්න මේ කියපිටට හිතන්න. වෙන වැඩ පැත්තකින් තියලා දැන් භික්ෂුන්ට නෑනේ රටේ ලෝකේ වැඩ. ඒ නිසා ඒක ඔක්කොම පැත්තකින් තියලා මෙන්න මේ කියන ආකාරයට දිගින් දිගට මෙනෙහි කර කර ඉන්න පුළුවන්කම තියෙනවා භික්ෂුන්ට. දැන් ඔබට ගෘහ ජීවිත ගත කරන පින්වතුන් හැටියට ඔබට නොහැකි වෙන්නේ මේ විදිහට දිගින් දිගට හිතන්න. ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා. ලෝකයේත් එක්ක බද්ධ වෙලා ඉන්න නිසා තාම. ඒ නිසා මේ විදිහට ඔබට 100%ක් හිතන්න බැරි වෙන්න පුළුවන් ඔබේ ජීවිතය ඇතුළේ. හැබැයි පුළුවන් හැම වෙලාවෙම හිතන්න. හැම වෙලාවෙම හිතන්න. රැකී ආරක්ෂා කරමින් වෙහෙසටපත් වෙනවා. මුදල් උපයනවා ඊට පස්සේ ඒවා වියදම් කරනවා ආය මුදල් උපයනවා ඊට පස්සේ ඒ තමන්ගේ රැකී ආරක්ෂා ඇතුළේ තියෙන වගකීම් යුතුයකම් ඉෂ්ට සාධනය කරමින් ඒ සමාජ සත්‍යයක් වශයෙන් කටයුතු කරද්දී අප්‍රමාණ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කරදර බාධක දුෂ්කරතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සතුරු කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා රාගෙන් දේශයෙන් මෝහෙන් විසම සිත් ඇති මිනිසුත් එක්ක ගැවසෙනකොට ඒ අයගේ තියෙන කුඩු කේඩුකම් ජඩකම් අසමත් ජාතිකම් අලුකුත්තේරුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මෙන්න මේ වගේ විසම සමාජයක් එක්ක කටයුතු කරන විස මිනිසුන් එක්ක කටයුතු කරනකොට මොකද වෙන්නේ හැම තිස්සෙම විවිධාකාර පීඩාවන් ඇති වෙනවා කලකිරීම ඇති වෙනවා එපා වීම ඇති වෙනවා අසහනයන් ඇති වෙනවා ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස හට ගන්න ඔබ හැම අවස්ථාවක ඔබ කල්පනා කරනවා අපවත් වීම ගැන ඔබ එතකොට මෙනෙහි කරන්න මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන නොපවතින තැන මේ දුක නැහෙනි මේ දුක හටගත්තේ රූපේ නිසා වේදනාව නිසා සංඥාව නිසා සංකාර නිසානි විඥාන නිසානි එහෙනම් මේ පංච උපාදානස්කන්ධය හට නොගන්නා වූ වයවන්නා අවසන් වන්නා යම් තැනක් ඇතනම් එහි මේ දුක්ඛස්කන්ධය නොපවතිනවානි දැන් එතෙන්ට හිත නවන්න පුළුවන් ඒතකොට කෙනෙක්ට හිතෙනවා නිවන් දැක්කම මට මොකද වෙන්නේ කියලා මට මොකද වෙන්නේ කියලා හිතන්නේ අවිජ්ජාව නිසාම මට මොකද වෙන්නේ කියලා අහන්න හේතු වෙන්නේ මොකද්ද ඒ අවිජ්ජාව තමයි කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් අවබෝධ නොවීමමයි යමෙක්ට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හේතුඵල ධර්ම වශයෙන් අවබෝධ වෙනවා නම් එදාට අහන්නේ නිවනටපත් වුණාම මට මොකද වෙන්නේ කියලා මොකද රූපය තුලවත් වේදනාව තුලවත් සංඥාව තුලවත් සංකාර තුලවත් විඥානය තුලවත් ආත්මීය සාරයක් නැත්තම් ඔය මම කියන කෙනා කොහෙද ඉන්නේ ඒකයි ගැඹුරින් දකින්න ඕන හොදෙක්ම පින්වතුනි මෙහි පවතින්නේ ආත්මීය සාරයෙන් ශූන්‍ය රූප ගොඩක් වේදනා ගොඩක් සංඥා ගොඩක් සංකාර ගොඩක් විඥාන ගොඩක් විතරයි ඔච්චරයි තියෙන්නේ දැන් ඔය ටික නෑ කිව්වොත් වැරදි අර සබ්බන්නත්ති කියලා ගත්තාම ඔක්කොම නෑ කියන රූපයක් නෑ කියන වේදනාවක් නෑ කියන සංඥාවක් නෑ කියන සංකාරයක් නෑ කියන විඥානක් නෑ කියනවා අසිරිමත්ව බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයත් අතිධාවනය කරලා ඔළුව හප්ප ගන්නවා කොහේ හරි ගිහිල්ලා කළු ගලක වාහනයකට යන්න පුළුවන් වේග සීමාවක් තියෙනවා ඔය සීමාව ඉක්මෝලි වල යන්න ගිය දවසට අපිට දකින්න හම්බෙන්නේ වාහනේ කෑලි ටික විතරයි ඒ වගේ සමහර අය ඉන්නවා අතිධාවනය කරන්න යනවා බුද්ධ වචනේ හරියට තේරුම් ගන්න නැතුව තියෙන කලබලෙ වැඩි කමට හරි මොකක් හරි තියෙන අඥාන කමකට හරි අතිධාවනය කරන්න ගිහිල්ලා රූපත් නැහැ වේදනාවක් නැහැ සංඥාවක් නැහැ සංකාරයක් නැහැ විඥානක් නැහැ කියලා. එදාට මොකක් ගැනද විදර්ශනා කරන්න තියෙන්නේ? ඊට පස්සේ කියන්නේ එහෙම දැක්කහම නිවනටපත් වෙනවලු. දැන් කී දෙනෙක් ඉන්නවද දන්නේ එහෙම නිවනටපත් වෙලා? නුවණින් දකින්න ඕන. එදාට අපිට විදර්ශනා කරන්න කිසිවක් නැහැ නේද එතකොට? සබ්බන් නැත්ති. සියල්ල නැති යන අන්තයට වැටෙනවා. එහෙම එකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද අපට? මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් නුවණින් දකින්න. මේ ඇති වෙනව නැති වෙනව කියන කීන එක නෙවෙයි. හේතුවක් ඇති කල්ලි මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන හටගත්තේ. එහෙනම් හේතු නිරෝධ කළ යුතු බවයි නුවණින් දකින්න ඕන.
අන්න ඒකයි අනිච්ච දකින්නවා කියන්නේ උදේවය දකින්නවා කියන්නේ. යංකෙන්ජ සමුදය ධම්මා සබ්බන්තා නිරෝධ ධම්මන්ති මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සමුදය ධර්ම. එහෙනම් මේ සියල්ල නිරෝධ කළ යුතු බව නුවණින් දකින්න ඕන. අන්නේයි ඥාන දර්ශනේ. එහෙනම් මේ ඥාන දර්ශනේ පහල කරගත්තා නම් අන්නේ බුද්ධ ශ්‍රාවකයා සෑම විටම කල්පනා කරන්නේ සමුදය ගැන නෙවෙයි නිරෝධය ගැන. එහෙනම් එයාට පේන්නේ පැවැත්ම නෙවෙයි නොපැවැත්ම. එහෙනම් එයා ආවර්ජනය කරන්නේ කුමක් ගැනද? මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නොපැවැත්ම ගැනයි. එතකොට මොකද වෙන්නේ? යා තුල බොජ්ජංග වැඩෙනවා, අවබෝධය වැඩෙනවා. සති බොජ්ජංගේ ධම්මවිචේ විරිය ප්‍රීති පස්සති සමාධි උපේක්ෂා කියන සප්ත බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් පින්තුනේ ඔන්න ඔය විදිහට හිතන්න. එතකොට බොජ්ජංග වැඩෙනවා. මග වැඩෙනවා. එතකොට ආදානපටි නිස්සග්ගේ අනුපාදාය රත. ඔබ අද ඇලිලා බැඳිලා අනේ ගලව ගන්න බෑ. අනේ මට නම් පුදුම අමාරුයි මේ ලෝකෙන් හිත මුදව ගන්න. දරුවන්ගේ හිත ඇල්ලලා තියෙන්නේ, බිරිඳගේ හිත ඇල්ලලා තියෙන්නේ, සැමියාගේ හිත ඇල්ලලා තියෙන්නේ. වාහනේ හිත ඇල්ලලා තියෙන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතු පිටි හරක බාන මේ සේරගෙම හිත ඇල්ලලා තියෙන්නේ, තනතුරේ හිත ඇල්ලලා තියෙන්නේ. බැංකුවේ තියෙන සල්ලි ටිකේ හිත ඇල්ලලා තියෙන්නේ, ඔක්කොගෙම හිත ඇල්ලලා තියෙන්නේ. ජරාවේ හිත ඇල්ලලා තියෙන්නේ. ව්‍යාධි හිත ඇල්ලලා තියෙන්නේ, මරණේ හිත ඇල්ලලා තියෙන්නේ, ශෝක පරිදි දුක්ඛ දමන සුපායසයන්ගේ හිත ඇල්ලලා තියෙන්නේ. රාග දේශ මොහ කියන ගින්දරේ හිත ඇල්ලලා තියෙන්නේ. ගලව ගන්න බෑනි. කොච්චර අවබෝධ වුණත් මම තාම මේ දුක්ඛ ස්කන්ධය තුලම ඉන්නේ කියලා ඔය කියන්නේ මොකක් නිසාද? මේ බොජ්ජංග වැඩිච්ච නැති නිසා. එහෙනම් ඒකට හේතුව මොකද්ද කියලා දැන් මේ ව්‍යාකරණයේ අවසන් වෙනකොට ඔබට හොඳට වැටහි. ඒ නිසා හොඳට මේ ධර්ම ව්‍යාකරණයට කන් දෙන්න. එහෙනම් පින්වතුනි නොපැවැත්ම ගැනම හැමතිස්සෙම ආවර්ජනය කරන්න. පැවැත්ම ගැන ආවර්ජනය නොකර සිටින්න. අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති පවත්තං අනාවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. අපවත් වීම හේවත් නොපැවැත්ම ගැන ආවර්ජනය කිරීමත් පැවැත්ම ගැන ආවර්ජනය නොකිරීමත් බොජ්ජංග වැඩෙන්නට හේතුවක්. එතනදිත් තව සියුම් දහම් කාරණාවක් මතු කරන්න ඕන. සමහර පින්වතුන් කියනවා හාමුදුරනේ දැන් ওই ටික ඔක්කොම මට වැටහෙනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවනේ මොකද්ද? ඒත් ඉතින් අපි මේ යුතුයකම් වාක්‍යයෙන් ටික ඉෂ්ට කරන්න එපයි ඉතින්. රැකී ආරක්ෂා කරන්න වෙලා තියෙනවා, ධර්මවල නඩත්තු කරන්න වෙලා තියෙනවා. ඉතින් ඔක්කොම ටික කරන්න වෙලා තියෙනවනේ. ඒ කියන්නේ පැවැත්ම ගැන හිතන්න වෙලා තියෙනවනේ අපට. මෙන්න මෙතනදිත් වැදගත් ඥානයක් මතුවෙනවා. ඒකට කියන සංකාර උපේක්ෂා ඥානය. අඩුම තරමේ ඔබ මේ ඔබ තුල සංකාර උපේක්ෂා ඥානය වැඩිලා නම් තියෙන්නේ. ඔබට පුළුවන් පැවැත්ම හිතින් අල්ලගන්න නැතුව අතින් විතරක් පරිහරණය කරන්න. ඒ කියන්නේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕන අර බන්දුල මල්ලිකාව වගේ හිතින් අල්ලගන්න නැතුව. එතකොටත් බොජ්ජංග වැඩෙනවා. නමුත් ගොඩක් අය කරන්නේ මොකද? හිතින් හොඳින් අල්ලගෙන තදින් අල්ලගෙන තදින් හිතින් බැඳගෙන මගේ මගේ කියලා පුදුම සහගත විදියට අල්ලගෙන නොපැවැත්ම ගැන කතා කරනවා. එහෙම වෙන්නේ නෑ කවදාවත්. පැවැත්ම උදෙසාම නම් ඔබ හැමදෙස්සෙම උදේ ඉඳලා රැ වෙනකම් ප්ලෑන් අඳින්න. සැලසුම් හදන්න. පිඹුරු පසකස් කරන්න. ඉතින් නොපැවැත්ම ගැන කතා කිරීම වචනයක් විතරයි. හුදු වචන මාත්‍රයක් විතරයි පින්වතුනි. ඒ නිසා පැවැත්මට දැන් ගිහියෙක් වශයෙන් ඔබට මේ පැවැත්ම පවත්වාගෙන යන්න වෙන ගෘහ ජීවිතේ පැවැත්ම. මොකද 100%ක් ඔබට නොපැවැත්ම ගැන කල්පනා කරන්න බෑ. එහෙම ගත්තොත් රස්සාවකට යන්න වෙන්නේ නැහැ. සල්ලි භාගේ උපයන්න වෙන්නේ නැහැ. ගෙදර දොරේ අනිකුත් වගකීම් යුතුයකම් ඉෂ්ට සාධනය කරන්න වෙන්නේ නැහැ. කොටින්ම ගෘහ ජීවිතය පවත්වාගෙන යන්නටම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙනම් පැවිදි වෙන්න ඕන. එහෙම පරිසරයක් තියෙනවා නම්, ඒ කියන්නේ එහෙම හේතු සම්පත් තියෙනවා නම්, එහෙම බැරි නම් ඔබට සිද්ධ වෙනවා ගෘහ ජීවිතයේ පැවැත්ම ගැන හිත පිහිටවන්න. හැබැයි චන්දරාගෙන් තොරව. අන්නේ චන්දරාගෙන් තොර උපේක්ෂාවටපත් වෙලා කරන්න දෙයක් නැතිකමට මේ දේ කරනවා කියන තනින්දලා ඒ කටයුත්ත ඔබ සිද්ධ කරනවා නම් අන්න එතන වැඩෙන උපේක්ෂා සංකාර උපේක්ෂා කියන ඥානෙ. ඒ කියන්නේ සංකාර ගැන උපේක්ෂාවටපත් වෙලා තමයි ඔබ කටයුතු කරන්නේ. චන්දරාගෙන් බැඳිලා නෙවෙයි. ලෝක සත්‍යයේ ක්‍රමය මොකද්ද? චන්දරාගෙන් ඒ සංකාර වලට බැඳෙනවා. හරි වටිනවා හැපයි මේ කරන හැම දෙයක්ම හොඳයි සාරයි. තව තවත් වැඩි දියුණු කරගන්න ඕන. මේ වසරට වඩා ඊළඟ වසරේ ලොකු ප්‍රගතියක් දකින්න ඕන. ඒ නිසා තව තවත් මේ රාගයේ දේශේ මෝහේ වර්ධනය වෙන ආකාරයේ වැඩ පිළිවෙලක් අපි සකස් කර ගන්න ඕන. පිඹුරුපත් හදන්න ඕන.
ඒ නිසා ඒ අය සංකාර පිළිබඳ චන්දරාගෙන් කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අය තවදුරටත් මේ පැවැත්ම ඇලෙනවා බැඳෙනවා. නමුත් බුද්ධ ශ්‍රාවකයෝ නියම ආකාරයෙන් කටයුතු කරනවා නම් අන්‍ය සංකාර උපේක්ෂා ඥානිය යුක්තව කටයුතු කරනවා කියන්නේ පැවැත්ම ගැන චන්දරාගෙන් තොරව තමයි කටයුතු කරන්නේ. අපි හැමදාම වැසිකිලි යනවනේ. ආසාවට වැසිකිලි යන්නේ නැහැ නේ කවුරුවත්. චන්දරාගෙන් බැඳිලා වැසිකිලි යන කෙනෙක් නැහැ නේ කවුරුවත්. කරන්න දෙයක් නැතිකමට උපේක්ෂාවටපත් වෙලා ඒ කටයුත්ත කරන්නේ අන්නේ වගේ ජීවිතේ පවත්වාගෙන යන බුද්ධ ශ්‍රාවකයා. මොකද අසාර ධර්ම ගොඩක් නෙමෙයි පවත්තන් යන්නේ. සාර ධර්ම නම් කමන්නේ වෙහෙසුණාට බලාපොරොත්තු තියාගත්තට. අසාර ධර්ම පවත්වාගෙන යන්නේ. අසාර බව දැන් පේනවා. මොන රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන කුමන ආකාරයෙන් පවත්වාගෙන ගියත් මේ පංච උපාදානස්කන්ධය අස්ථාරයි කියලා. මේ කිසිදු රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක ගත හැකි සාරයක් නැති බව. සියලු රූප පෙන පිළු වගේ, සියලු වේදනා දිය බුබුලු වගේ, සියලු සංඥා මිරිඟුවක් වගේ, සියලු සංකාර කෙහෙල් ගහක අරටුවක් සොයන වගේ වැඩක්. සංකාර තුලින් සැපසීම. සියලු විඥාන මායාවක් වගේ. එහෙනම් මේ පහෙම ගන්න හරියක් නැහැ. එහෙනම් පෙන පිඬු, දිය බුබුලු, මිරිඟු, කෙහෙල් ගහක අරටු, කෙහෙල් ගහේ අරටුවක් නැහැ නැති දෙයක්. ඊළඟට විඥානීය නැමැති මායා පෙන පිඬු. දැන් ඔබ කල්පනා කරන්න ඕන මේ පැවැත්ම ඉස්සරහට තව පවත්තන් යනවා නම් මොනවද මේ පවත්තන් යන්නේ? පෙන පිඬු, ඊළඟට දිය බුබුලු, ඊළඟට මිරිඟු, ඊළඟට කෙහෙල් ගහක අරටු, ඊළඟට මායාවන්, ඉන්ද්‍රජාල, මැජික්. ඔය පහෙන් එකකවත් හරියක් තියෙනවද බලන්න. එහෙනම් පැවැත්මට හිත පිහිටුවොත් ඔන්න ඔය ටික තමයි ඔබට මුණ ගැහෙන්නේ. මතු මෙලවත් පරලොවත් මතු සංසාරේ කවදා හරි දවසක පරිනිර්වාණයටපත් වෙන මොහොත තෙක්ම ඔය අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් පින්වතුනි බුද්ධ ශ්‍රාවකයෝ පැවැත්මට නෙමෙයි හිත පිහිටන්නේ නොපැවැත්මටයි හිත පිහිටුවන්නේ. එහෙනම් අන්නේ අතුල අවබෝධයේ බොජ්ජංග වැඩෙනවා. එහෙනම් බොජ්ජංග කිව්වේ අන් කිසිවක් නෙවෙයි අවබෝධය. බොජ්ජංග කියන්නේ අවබෝධයේ අංග. අවබෝධයේ අංග 7කට බෙදලා පෙන්නුවම සප්ත බොජ්ජංග කියනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය අනුසාරයෙන් හිතන කෙනාගේ මොකද වෙන්නේ? සතිය වැඩෙනවා දැන්. සිහි කල්පනා ගොඩක් අයට නැත්තේ ඕක. සිහිය කිව්වහම දැන් ලෝකේ සිහියක් තියෙනවා. ලෝකය ගැන සිහියක්. ඒවනම් හොඳට මතකයි සිහි බුද්ධිය හොඳට තියෙනවා. සල්ලි තියපු ටික හොඳට තියපු තැන හොඳට මතකයි. එතන කීයක් තිබුණාද කියලා ඔක්කොම හොඳට මතකයි. ඒව පිළිබඳ සිහිය තියෙනවා. ලෝකයේ පැත්තෙන් කරන්න තියෙන වැඩ ගැන හොඳට සිහියක් තියෙනවා. සිහිය නැත්තේ තමන්ගේ සිත ගැන සංකාර ගැන සිහිය නැහැ. රාග දේශ මොහ නිරෝධ කළ යුතුයි කියන සිහිය නැහැ. මේ ජීවිතය අවසන් වෙයි කියන සිහිය නැහැ. කොයි වෙලාවක හරි. ධර්මය ගැන සිහියක් නැහැ. නිවන ගැන සිහියක් නැහැ. ඒ ටික නැහැ. අනිත් ටික තියෙනවා. ඇයි එහෙම උනේ? අවබෝධය වැඩින්නේ නැහැ. අවබෝධය වැඩුන්නේ නැත්තේ ඇයි? හිතන්න ඕන දේ පැත්තකට විසි කරලා හිතන්න අවශ්‍ය නැති දෙයමයි හිතුවේ. දැන් මේ පෙන්වන්නේ ඒකයි. දැන් මේ පෙන්ලා දෙන්නේ ඔබට හිතන්න ඕන කුමක් ගැනද නොසිතන්න ඕන කුමක් ගැනද ආවර්ජනය කරන්න ඕන කුමක් ගැනද ආවර්ජනය නොකරන්න ඕන කුමක් ගැනද කියලා අපිට මේ පෙන්වලා දෙන්නේ. ආවර්ජනය කළ යුත්තේ සහ නොකළ යුත්තේ. එහෙනම් ආවර්ජනය නොකළ යුත්තේ ආවර්ජනය නොකරනවා නම් ආවර්ජනය කළ යුත්තේ ආවර්ජනය කරනවා නම් අන්න සතිය වැඩෙනවා. සිහිය වැඩෙනවා. සිහිය කියන්නේ අන් කිසිවක් නොවේ. මෙන්න මේ සතර සතිපට්ඨානියමයි. කාය වේදනා චිත්ත ධම්ම කියන සතර අත්භව වස්තු ගැන සිහිය වැඩෙනවා. මේ හතර පරිහරණය කරන්න ඕන නිවන පිණිසයි කියන අවබෝධය වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා. සති සම්පජාන්නේ අන්න වැඩෙනවා. සති සම්පජාන්නේ වැඩෙනවා නම් දැන් මොකද වෙන්නේ? ඒ සති සම්පජාන්නේ ඇතුලේ තමයි මෙන්න මේ කියන සප්ත බොජ්ජංග වැඩෙන්න පටන් ගන්න. එහෙනම් සතිය වැඩෙනවා, ධර්ම විමර්ශනය වැඩෙනවා, වීරිය වැඩෙනවා, නිරාමිෂ ප්‍රීතිය වැඩෙනවා, චිත්ත කාය පසද්ධිය වැඩෙනවා, ආර්ය සමාධිය වැඩෙනවා, ආර්ය උපේක්ෂා වැඩෙනවා. සප්ත බොජ්ජංග. අන්න බුද්ධ ශ්‍රාවකය. අන්න යද බුද්ධ ශ්‍රාවකය. බුද්ධ ශ්‍රාවකයා කිව්වා නිවන කරා යන ආශ්‍රෝෂය කරන කෙනා. එහෙම නැතුව මේ නිකන් රේඩි එකක් දාගෙන
එහෙම නැත්නම් මේ YouTube එකක් දාගෙන ඔන්න ඔහි නිකන් අහන් ඉන්න කෙනාට නේ බුද්ධ ශ්‍රාවකයා කියන්නේ. කාටද එහෙම අහන් ඉන්න බැරි? ඕන කෙනෙක්ට අහන් ඉන්න පුළුවන්. අහන් හිටියා කියලා නිවනටපත් වෙනවද? අහපු ධර්මයේ නුවණින් ධාරණය කරගෙන භාවිත කරන්න ඕන ජීවිතය ඇතුලේ. දැන් මේ වෙලාව වුණත් අවධානයෙන් නෙවෙයි නම් ඔබ බණ අහන්නේ. මේ නිසරු වැඩක් ඔබ කරන්නේ. මේ සංසාරේ මෙතෙක් කළා වගේම අදත් තව නිසරු වැඩක් කරන එච්චරයි. නිකන් කාලේ මරනවා. කාලය ගෙවා ගන්න ඕන වැඩක් වලට නිකන් අර මිනිසු කාලය ගෙවා ගන්න වැඩක්ම නැතුවා නිකන් ඔය පොකුණක් ගාවට වෙලා ගල් ගහ ඉන්නවා පොකුණට. දැකලා ඇති ඕන් තරම් කරන්න වැඩක් නැති වුණාම. ඒ වගේ වැඩක් කරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ කාලය ගෙවා ගන්න අර පොකුණ ගාව ඉඳන් ගල් ගහ ඒ සද්දයට කන් දීගෙන ඉන්නවා වගේ බණත් අහන්නේ ඔබ අනවබෝධින් නම් උවමනාවකින් තොර නම් අදත් ඔබ අනවබෝධයම ගොදුරක්. එහෙනම් පින්වතුනි අවබෝධයටපත් වෙන්න මොකද මේ තුච්ච නින්දිත හිත හැම තිස්සෙම ඔබ අවබෝධයෙන් ඈත් කරනවා. හැම තිස්සෙම ඔබ නිවනින් ඈත් කරනවා. ඒ නිසා මේ සිතට ඉඩක් දෙනවා නම් ඔබ හිතන්න ඕන දේ නෙවෙයි නොහිතන්න ඕන දේමයි හේනම් හිතන්න. ඒකයි බොහෝ දෙනාට වෙලා තියෙන්නේ. ජීවිතේ වගකින් ගැන හිතන උදේ ඉඳලා රැය වෙනකම්, යුතුයකම් ගැන හිතන උදේ ඉඳලා රැය වෙනකම් කතා කරන්නේ නිවන ගැන. හිතන්නේ ලෝකය ගැන. කතා කරන්නේ නිවන ගැන. හිතන්නේ ලෝකය ගැන, කතා කරන්නේ නිවන ගැන. ඔබම බලන්න අවබෝධය වැඩිද කියලා. එහෙනම් අපි කතා කරන්නත් ඕන නිවන ගැන, හිතන්නත් ඕන නිවන ගැන. අනිකුත් කටයුතු එතකොට ඒවා චන්දරාගෙන් තොරව සංකාරූපේක්ෂා ඥානින් යුක්තව කරන්න දෙයක් නැහෙනි. දැන් මේක උපමාවකින් නැවතත් පැහැදිලි කරොත් ඔබ කොයි වෙලාවක හරි උදේ ඉඳලා රැය වෙනකන් කල්පනා කරගෙන ඉන්නවද වැසිකිලි යන්නේ කොයි වෙලාවේද වැසිකිලි ගිහිල්ලා කොහොමද ඒ කාර්යය කරන්නේ කොයි විදිහටද මම ඒක කරන්න ඕන මොන විදිහටද ඒකට තව අලුත් ක්‍රම හොයා ගන්න ඕන ඌව කල්පනා කර කර ඉන්නවා උදේ ඉඳලා රැය වෙනකන් කවුරුවක් කල්පනා කරන්නේ නැහැ නේ කියන්නේ ඒ අවශ්‍යතාව ආවම ඒ කාර්යය සිද්ධ කරගෙන ඒ බරින් නිදහස් වෙනවා මිසක් කවුරු හරි උදේ ඉඳලා රැය වෙනකන් වැසිකිලි යන්නේ ගැන කල්පනා කර කර ආස්වාදයක් විඳිනවද නෑ උපේක්ෂාවටපත් වෙලා කාර්යය කරලා අවසන් කරා මිසක් ඊට පස්සේ වැසිකිළියට ගිහිල්ලා අවිලා කල්පනා කරනවාද ඒ ගිය විදිහ වැරදි ඊළඟ වතාව ඊට වඩා වෙන විදිහකට යන්න ඕන එහෙම කල්පනා කරනවාද කවුරුවත් එහෙම කල්පනා කරන්නේ නැහැ එහෙනම් නමුත් ඒ එහෙම කල්පනා නොකර ඒ කාර්යය ලස්සනට කරගෙන දැන් ඒ ගැන උදේ ඉඳලා රැය වෙනකම් පිබුරුපත් හැදුවද උදේ ඉඳලා රැය වෙනකම් මෙනෙහි කර කර හිටියද නමුත් ඒ කටයුත්ත අපූර්වට කරගන්නේ උපේක්ෂාවටපත් වෙලා එහෙනම් මොකටද මේ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන පවත්වාගෙන යෑම ගැන පිබුරුපත් හදා තින්නේ ඒක අසුභයක් බව දැක්කේ නැති නිසා හැබැයි වැසිකිළියට යන්නේ අසුභයක් බව දැක්ක නිසා වැසිකිළිය ගන්න හරියක් නැති බවක් දැක්ක නිසා එහි පවතින්නේ අසුභයක්ම කියලා තමන්ගේ ඇස් දෙකටම පෙනිච්ච නිසා ඒක ගැන හිතන්නවත් යන්නේ 아무තුවෙන් ආයි උපේක්ෂාවටපත් වෙලා තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නවා වගේ එහෙනම් පින්වතුනි මේ ජීවිතේ මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන අසුභයි කියලා තාම දැකලා නැහැ හරියට. දැකපො නැති නිසා තමයි ඔය අසාර වූ අසුභ වූ රූප වේදනා සංඥා සංකාර විඥාන පවත්වාගෙන යන්න පිඹුරුපත් හදන්නේ තාම. පිඹුරුපත් හදන. අසිරිමත් වූ මහසෑය රදුන් වහන්සේ ඉස්සරහටත් ඇවිල්ලා ඉල්ලනවා. තව තවත් රූප වේදනා සංඥා සංකාර විඥාන පවත්වාගෙන යන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා. අනන්ත සංසාරේ ඉඳලම කරපු මෝඩ වැඩි අදත් කරනවා එහෙනම් පින්වතුනි නුවණින් ඔබ දකින්න ඕන හැඟීමෙන් නෙවෙයි ජීවිතය බලන්න ඕන ජීවිතය දිහා හැඟීමෙන් බැලුවොත් මේ බණ කියන භික්ෂුවට උනත් බණහන ඔබට උනත් එකම දේ කරන්න තියෙන්නේ එහෙනම් අපි ඔක්කොටම තියෙන්නේ ඔන්න ඔය කාමයේ ආස්වාදේ පස්සේ හඹයයි ඇයි එදාට තර්කයක් මිනිසු කරන්න පුළුවන් නොපෙනෙන නිවනට වඩා මේ පේන කාමයේ සැපයිනි කිය. එහෙම තර්කවාද කරන ඔලොමොට්ටලු ඉන්නෝ ලෝකෙ. ඒ කට්ටියට අනුව නොපෙනෙන නිවනට වඩා පෙනෙන කාමයේ සැපයි. එහෙනම් මේ නොපෙනෙන නිවන දකින්නේ කොහොමද? ප්‍රඥාව පහළ වෙන්න ඕන. අන්න එදාට නිවන දකින්න. එහෙනම් ওই නොපෙනෙන්නේ කාටද නිවන? අර අන්ධ බාල පෘථග්ජනයට.
දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපද අඥානං අයං උච්චති අවිජ්ජා. එහෙනම් අවිජ්ජාවෙන් බැහැගෙන ඉන්න ඒ අන්ධබාල පෘථග්ජනයට පේන්නේ නැහැ තමයි නිවන. එදාට පේන කාමයේ තමයි සැපයි කියලා දකින්නේ. අර සිංහලේ තියෙන කීමනක් නොදන්නේ අකාට වඩා නොදන්න දෙවියට වඩා දන්නේ අකා හොඳයි කියලා. අන්න එහෙම එකක් තමයි ලෝක සත්‍යයේ චින්තනය. නොදන්නා වූ නිවනට නොදන්නා වූ දෙවියන්ට වඩා දන්න යකා හොඳයි කියලා යකත් එක්කම හැමදාම ජීවත් වෙනවා. ඒ වගේ නොදන්නා වූ නිවනට වඩා දන්නා වූ කාමයේ හොඳයි කියලා අන්ධබාල පෘථග්ජනයා කාමයට එක්කම ජීවත් වෙලා කාමයට එක්කම වෙනසිලා යනවා මෙලවත් පරවත් හැඳි ගෑවිලාම යනවා අවසානයේ. අවසානයේ මහ පොළොවේ ඇට කෑල්ලක් අතිතුරු වෙන්නේ අවසානයේ අපේ අහවලාගේ කියලා පෙන්නන්න. අලු දූලි වෙලා යන්නේ අවසානයේ. සුන්නත් දූලි වෙලා යන්නේ. ඒත් ඒකටමයි කැමති. කාමයටමයි කැමති. ඇයි ඒ? මෙයා මා ධර්මයට කන් දුන්නේ නැහැ. එහෙනම් පිංගතුනි හොඳින් ධර්මය අවබෝධ කරගන්නට දක්ෂ වෙන්න ඕන. ධර්මය ඇහුවට විතරක් මදි ධර්මයේ ධාරණය කරගෙන නුවණින් විචාරණටත් ඕන. නැවත නැවත කියන්නේ ඇයි? ගොඩක් අය කරන්නේ බණ අහනෝ විතරයි. අපි අර දේශනාවත් ඇහුවා මේ දේශනාවත් ඇහුවා මේ දේශනාවත් ඇහුවා දැන් දේශනා මෙච්චරක් අහලා තියෙනවා. කොච්චර දේශනා ඇහුවත් අහපු ධර්මයේ ඔබට ධාරණය වෙන්නේ නැත්තම් ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන්නේ නැත්තම් මේ කියන විදිහට චින්තනේ හසුරවන්නේ නැත්තම් සියල්ල අපති. ඒ නිසා පින්දහම් රැස් වෙයි. පින්දහම් රැස් වෙලා මේ අසාර තව දිව්‍ය තල හරි රූප බ්‍රහ්ම තල හරි කියලා තව අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන කොටක් ගොඩනගා ගන්නද ඔබට ඕන. එහෙමනම් බණ අහනික පිනක් කියලා අහන්න. කුසලයක් කියලා දකින්න එපා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම කුසලයක් වෙන්න නම් මේ කියපු ධර්මයේ පිහිටාගෙන මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඔබ දැන් තවත් ක්‍රම දෙකක් දැක්කා බොජ්ජංග වැඩෙන. දැන් කාරණා හතරක් සිහිපත් කරලා දුන්නා. දැන් එහෙනම් ඔබ තේරුම් ගත්තා අපවත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති පවත්තං අනාවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. එහෙනම් ඔබ නොපවත්ම ගැන ආවර්ජනය කරන වාරයක් පාසා ඔබේ බොජ්ජංග හේවත් අවබෝධය වැඩෙනවා. පැවැත්ම ගැන ආවර්ජනය නොකරන වාරයක් පාසා ඔබේ බොජ්ජංග වැඩෙනවා. අවබෝධය වැඩෙනවා. අවබෝධය අංග වැඩෙනවා. එහෙනම් ඔබට අවශ්‍ය බොජ්ජංග වර්ධනය කරගන්න නම් ඒ කියන්නේ අවබෝධය වර්ධනය කරගන්න නම් එහෙනම් ඔන්න ඔය කිව්ව දහම් ව්‍යාකරණයක් තේරුම් අරන් ඔය විදිහට චින්තනය හසුරවන්න ඕන.